අවසරයි ස්වාමීන් වහන්සේ 2022 වර්ෂයේ නිර්වාණ ප්‍රතිපදා ධර්මදේශන මාලාවේ පළවෙනි දේශනාවයි අද පවත්වන්නේ මා ඔබ වහන්සේට ඊයේ පෞද්ගලිකව නව වසර සඳහා වහන්සේට සුබ වෙතුවා. ඒත් අද දිනත් සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් අසා සිටින සියලු දෙනාටම නවීන ලැබුවා වූ නව වසර සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් අපේ පරමාර්ථය වෙන චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම අපි ගමන් කරමු යයි අපි එක සිතෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ එතකොට අදත් සුපුරුදු පරිදි නිර්වාණ ප්‍රතිපදා සහ විදර්ශනා භාවනා යන මාතෘකාව යටතේ 52 වන ධර්ම දේශනාව ආරම්භ කිරීමයි. දැන් අපි සූදානම් සිටින්නේ මේ ධර්ම දේශනා මාලාව මෙහෙයවනු ලබන්නේ අපි කවුරුත් දන්නා විචිත්ත ධර්ම කතික මිනිපුර අමාශාන්ති තපෝවනය ආරණ්‍ය සේනාධිපති නම කියන අවසරයි තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින වහන්සේට මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඔයත් හැම දිනාටම විවහාර රාජ්‍ය පාලන වර්ෂයෙන් ලැබුවා වූ වසර නව වසර සතුට සැනසෙල්ල නිදුක් නිරෝගී දීර්ඝායුෂ සපිරි සියලු බලාපොරොත්තු ඉෂ්ට වන සුබ නව වසරක් වේවායි කියලා ආශිර්වාද කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සු ඊවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතු පක්ඛිලේස මුදු භූතේ කම්මනියේ තිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බී නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනීහරති අබිනින්නාමේති සෝ අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති තී. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පින්වන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි අපි යුද හමුදා කර්නල් කාලිංග ගුණරත්න පින්වන්ත මහත්මයාණන් ඉතයාබර මහත්මිය අපේ පින්වන්ත සමන්ති මහත්මිය සමන්ත ගුණරත්න මහත්මිය පින්වන්ත දූදරුවන් සත්පුරුෂ සංවිධානය කරන නිර්වාණ පටිපදා ධර්මදේශනා මාලාවේ 52 වන ධර්මදේශනාවයි අදත් මේ විදිහට ආරම්භ කළේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඔය ඇත්තු දැන් දන්නවා අජාසත්ත මහරහතුමාගේ මානසිකත්වය කොච්චර දුරට වෙනස් වෙලා ඇද්ද කියලා. අජාසත්ත මහරජුරවන්ට මේ සාමාන්‍ය පෙළ සූත්‍ර ධර්ම දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ මේ සම්බුදු සසුන තුල පැවිදි පින්වතුන් වහන්සේලාගේ ගමන් මඟ කොහොමද කියලා. ආත්මය කියලා මම කියලා සත්‍යයා පුද්ගලයා කියලා දෙවිවරු හිතුවත් දෙවියන්ටත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. බ්‍රහ්මයෝ හිතුවත් බ්‍රහ්මයන්ගේත් ඒක මිත්‍යා දෘෂ්ටියක්මයි. මනුස්සයෝ හිතුවත් මනුස්සයන්ගේත් ඒක මිත්‍යා දෘෂ්ටියක්මයි.
මොකද නාම රූප ධර්ම වන හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය ඒ විදිහට දකින්න නැතුව ඒ තියෙන දේ වෙනුවට වැරදි දෙයක් දැකලා තියෙන දේ වරදවා අරගෙන තියෙන දේ වරදවා ගත්ත ඒ වැරදි දෘෂ්ටිය නිසා බොහෝ අකුසල කර්මයෝ ඒ අය රැස් කර ගන්නවා. හැබැයි මේ ශාසනය තුල එහෙම නෙමෙයි. මේ ශාසනය තුල කෙනෙක් මානෙයටපත් වෙද්දිම නැවත උපදින විදිහ මෙහෙමයි කියලා පෙන්වලා දෙනවා. උපදිද්දී ඒ කෙනා අණ්ඩජ ජලාබුජ සංසේදිත ඕපාතිකද කියලා පෙන්වලා දෙනවා. ඒ කෙනා ජලාබුජ කෙනෙක් නම් මිනිස්සෙක් නම් මිනිස්සෙයින්ගේ කාන්තා පාර්ශවයේ මේ වගේ පිරිමි පාර්ශවයේ මේ වගේ කාන්තාවන්ගේ භාව රූපී ඉති භාව රූපී මෙහෙම පිරිමින්ගේ පුරුෂ භාව රූපී මෙහෙම එතකොට ඒ අයගේ ශරීර ස්වභාවය මෙහෙම කාන්තා සත්‍යක ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට පිරිමින්ගේ ශාරීරික ක්‍රියාකාරකම් වෙන්නේ මේ විදිහට මව්ගැබට සත්වයේ පැමිණීම වෙන්නේ මේ විදිහට ඒ ප්‍රතිසන්දි විඥානය සමග වේදනා සංඥා සංකාරයන් තියෙන්නේ ඒ මව්පියන්ගේ සුක්කඩිම්බ සංසේචනයන් ගිම්ම එතන රූපය පහළ වෙමින් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයෙන් පහළ වෙලා ඒ පහළ වීමේ ඉඳලාම රූපේ චිත්තස්සන 17කින් හේතුන්ගෙන් ඇති වෙලා නැතිව යද්දිම නැවතත් ඇති වෙමින් නැතුව යන රූප පරම්පරාවක් වේදනා සංඥා සංකාරයන් සහිත විඥානය එක චිත්තස්සනයකින් ඇතිව නැතුව යද්දිම නැවතත් ඇතුව නැතුව යන විඥාන ධාතු පරම්පරාවක් මේ විදිහට නාම රූප ධර්මයෝ එකිනෙකට පත් වෙමින් පවතිනවා අඛණ්ඩවම හේතු වන සර්ව බලධාරියෙක් ලෝ මැවුම් කරුවෙක් ලෝ පාලනය කරන කෙනෙක් ලෝ නිර්මාණය කරන කෙනෙක් නෑ මේවා හේතුඵල ධර්මයන් ක්‍රියාකාරීත්වයක් වූ ධර්මතාවයි ඒ නිසා ඒ ධර්මතා අතර තියෙන හේතු ඒ නානාපකාර හේතු වෙනවා ඒ හේතු අතර කර්මයේ තරම් සත්‍යයට බලපාන හේතුවක් තවත් නැත්තරම් කර්මය කිව්වහම කාය කර්ම වචී කර්ම මනෝ කර්ම විදිහට කුසල කර්මත් කර ගන්න පුළුවන් අකුසල කර්මත් කර ගන්න පුළුවන් හැබැයි පැවිදි පින්වතුන් වහන්සේ නම් තමන්ගේ චිත්තසංතතිය අකුසල සිත් 12 ඇති වෙන දෙන්නේ නැති චිත්තසංතතිය කරගන්නවා කරගන්නේ කුසල කර්මමයි ඒ කුසල කර්මවලදී මුලින්ම පටන් ගන්නේ කාය කර්ම වචී කර්ම යහපත් ඒවා කරගන්න ඒකට චූල සීලේ ඕන මධ්‍යම සීලේ ඕන මහා සීලේ ඕන ඉන්ද්‍රයන් සංවර කරගන්නට ඕනේ සති සම්පජාන්න වෙන්නට ඕනේ ඒ වගේම පැවිදි ජීවිතයේ ලබන අර සතුට තියෙන්නට ඕන නීවරණ ධර්මයන් දුරු කරගන්නට ඕන ප්‍රථම ඥානෙ උපදවා ගන්නට ඕන ဒုတိ ය ඥානෙ උපදවා ගන්නට ඕන තෘතීය ඥානෙ උපදවා ගන්නට ඕනේ චතුර්ථ ඥානෙ උපදවා ගන්නට ඕනේ විපස්සනා ඥානෙ ඇති කරගෙන නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියාදී මේ ධර්මතා සමුදායේ කියා පටිපාටිය නුවණට හසු කරගෙන එහි ක්‍රියාත්මක වන ආකාරයේ තේරුම් අරගෙන සහ මුලින්ම කෙලෙසුන් අසන්නට අවශ්‍ය කටයුතු ටික සිදු කර ගන්නට ඕනේ සෝහාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵලයන්ටපත් වෙන්නට ඕන ඒ කටයුතු කරන පින්වතුන් වහන්සේ සිත දියුණු කරමින් ඉදිරියට එන හින්දා පුළුවන්කම ලැබෙනවා ඉද්ධිවිද ඥානෙ උපදවා ගන්න මනෝමය ඉති ඥානෙ උපදවා ගන්න ඒ වගේම දිබ්බසෝත ඥානෙ උපදවා ගන්න චේතෝ පරිය ඥානෙ උපදවා ගන්න පුළුවන් අද දේශනා කරන්න තිබෙන්නේ උබ්බේ නිවාසානුස්සති ඥානයයි අජාසත් මහරජුරවන්ට දැන් පුදුම තරහ සතුටුයි කවදාවත් ජීවිතේට අහලා තිබෙ නැති කරුණෝ තමන්ගේ මුළු මහත් ජීවිත කතාන්තරයේම හකුළු වල අරගෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ ඉක්මවා ගිහිල්ලා පැවිදි පින්වතුන් වහන්සේලා මේ තමන් ඉදිරියේ ඉන්නේ 1250ක් විතර වුණු ඒ පැවිදි පින්වතුන් වහන්සේලා සියල්ලගේම ජීවන කතාන්දරයත් දැන් අජාසත් මහරජුරවන්ට අපූර්වට වැටහෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදුබූතේ කම්මනියේතිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනීහරති අබිනින්නාමේතිසු අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරති කියලා. දැන් අර පැවිදි පින්වතුන් වහන්සේ දැන් හිත හොන්දටම එකඟ කරගෙන බොහෝම පිරිසුදු කරගෙන බොහොම දීප්තිමත් තත්ත්වයට පත් කරගෙන
දැන් කාමයන්ගෙන් ව්‍යාපාදයන්ගෙන් තිනමිද්දයන්ගෙන් උත්තච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ගෙන් හිත කිලිටි කරන කෙලෙස් ධර්ම වලින් හිත මුදවාගෙන කෙලෙස් වලින් හිත දුරු කරගෙන නිදහස් කරලා බොහොම මුදු තත්ත්වයට පත් කරගෙන ඕනෑම කටයුත්තකට සිත ඕනෑම වැඩකට යොදවන්න පුළුවන් විදිහට සත්‍යමත් කරගෙන හිත ස්ථීර කරගෙන කම්පා වෙන්නේ නැති තත්ත්වයට පත් කරගෙන දැන් මේ පැවිදි පින්වතුන් වහන්සේට කලින් තමන් හිටියේ මොන જાතිවලද කියලා අතීත જાතීන් බලන්න පුළුවන් විදියට හිත යොමු කරන්න පුළුවනි. ඒ தත්ත්වය හදාගෙන ඒ ශක්තිය උපදවාගෙන ඒ හැකියාව ඇති කරගෙන ඒ නිසා අර පැවිදි පින්වතුන් වහන්සේ හිත අතීතයට ඉදිරිපත් කරනවා. විවිධාකාර විදිහට අතීතයේ තමන් කොහොමද උප්පත්තිය ලැබලා හිටියේ කියලා බලනවා. දැන් මේ වෙලාවේදී නුවණැති පුණ්‍යවන්තයෝ අතීත භවයන් බලන්න පුළුවන් හැකියාව ඇති කර ගන්නවා නම් මුලින්ම කරන්න ඕනේ එක අරමුණක හිත පිහිටුවාගෙන පිළිවෙලින් ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පංචම ධානවලට සමවදින්න ඕන. ඊට පස්සේ අභිඥා පාදක ධානයේ නැගිටින්න ඕන. ධානයෙන් අවදි වෙලා ඒ පරයන්ක ඉරියව්වෙම ඉඳිමින් ධානයෙන් අවදි වෙලා තමන් ඒ දවසේ උදේ නැගිට වෙලාවේ ඉඳන් මේ භාවනා කරමින් මේ ධානය උපදවා ගන්න වෙලාව දක්වා කරපු කියපු දේවල් මෙනෙහි කරන්න ඕන. අර පැහැදිලිව මතකයේ තියෙන දේවල් හොඳට වටහා ගන්නට මෙනෙහි කරන්න ඕන. හොඳට පැහැදිලි වැටහෙන්නේ නැති දේවල් අරමුණු කරන්න ඒ අරමුණු ගන්න පුළුවන් විදිහට හිත හුරු කර ගන්න ඕන. අර ධානයේට සමවැත්ලා ආවර්ජනය කරමින් අර හොඳට වැටහෙන්නේ නැති දේවල් බලන උත්සාහ කරනකොට සිතේ දියුණුව නිසා ඒව වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට අතීතයේ දින සති මාසවලට යන්න ඕන. ඊයේ දවසට, පහුගිය සතියට, පහුගිය මාසෙට, පහුගිය අවුරුද්දට ওই විදිහට මව් කුසින් මෙලව බිහි වුණු දවසට, බිහි වෙන්න කලින් මව් කුස වසපු කාලෙට, මව් කුසේ මුලින්මම කලින් භවයෙන් චුත වෙලා මේ භවයට ආපු අවස්ථාවට ওই විදිහට පින්වත්නි ප්‍රතිසන්දි අවස්ථාවන් ඉක්මවා කලින් භව දිහා බලන්න ඕන. කලින් භවයේ හිටිය තැනින් චුත වෙද්දී චුතිය සමගම අතරක් නැතුව ප්‍රතිසන්දි විඥානයේ පහළ වන විදිහත් ඒ චුති චිත්තයට කලින් ඒ චිත්ත සන්තතිය ඇතුණු ජවනේනොත් ඒ චුතික්ෂණයේදී ඒ කලින් භවයේ නාම රූප ධර්ම වල ස්වභාවයත් අරමුණු කරගෙන කලින් භවයේ හිටියේ විදිය දකින්න පුළුවන් විදිය ඥානය උපදවා ගන්න ඕන. මෙහෙම පුරුදු කරමින් මේ විදිහට කටයුතු කරනකොට තමන්ගේම කලින් භවයේ නාම රූප ධර්මයන් අරමුණු කරමින් මනෝද්වාරා වචන හිතක් ඇති වෙනවා. ඒ මනෝද්වාරා වචන හිත අතීත භවයේ නාම රූප ධර්මයන් අරමුණු කරමින් ඇති වුණාම ඒකට පස්සේ ජවන්සිත 4ක් ඇති වෙනවා. ඒකේ අවසානයේදී 4 වෙනි හිත රූපාවචර අර්පණා හිතක්. ඒත් එක්කම ඇතිවන නුවණ උබ්බේ නිවාසානුස්මති ඥානෙ ඔන්න අතීතේ බලන්න පටන් ගන්න පුළුවන්කම ලැබුණා. ඔන්න ආරම්භ කළා. මේ විදිහට පින්වත්නි අතීත භව 100,000 ගණන් ඈතට බලන්න පුළුවන්කම තියෙනවා. කල්ප 100,000 ගණන් බලන්න පුළුවන්කම තියෙනවා. එක භවයක් එක જાතියක් බලනවා. මේ යෝගාවචර පැවිදි පින්වතුන් වහන්සේ ආත්ම භාව 2ක් බලනවා. ಜಾති 3ක් බලනවා. ಜಾති 4ක් බලනවා. ಜಾති 5ක් බලනවා. ಜಾති 10ක් බලනවා. ಜಾති 20ක් බලනවා. ಜಾති 30ක් බලනවා. ಜಾති 40ක් බලනවා. ಜಾති 50ක් බලනවා. ಜಾති 100ක් බලනවා. ಜಾති 1000ක් බලනවා. ಜಾති 100,000ක් බලනවා. එහෙම අතීතයට බලාගෙන යද්දි විනාශ වෙමින් තිබ්බ කල්පත් දකින්නවා. හැදෙමින් තියෙන කල්පත් දකින්නවා. විනාශ වෙමින් හරි හැදෙමින් හරි තියෙන කල්පත් දකින්නවා. ඒ කාලේ Taman කොහෙද හිටියේ කියලාත් බලනවා. එතකොට මම
අහවල් ගෙම්බේගේ කුසේ, අහවල් දෙවියන්ගේ විමානේ, අහවල් මනුස්සලොව, අහවල් අම්මාගේ මව් කුසින්, අහවල් ගැරන්ඩියාගේ කුසින්, අහවල් ඉබ්බාගේ කුසින්, අහවල් තැනය මම මේ විදිහට නරකයි. ඔය විදිහට තමන්ගේ තැන් අතීතේ හිටිය තැන් බලන්න පුළුවන්කම තියෙනවා. මම අහවල් තැනදී අතීතයේ මෙන්න මේ නමින් තමයි හිටියේ, මාව හඳුන්වලා තියෙන්නේ මේ නමින්. මට තිබිලා තියෙන්නේ මෙන්න මේ කුලය. මම මෙන්න මේ වගේ පාට එක්කෙනෙක්. තලෙලුයි නැත්තම් සුදුයි නැත්තම් කළුයි. මම වැඩිපුරම කාලා තියෙන්නේ මේ කෑම. මං කන්න කැමති වෙලා තියෙන අතීතේ මේ කෑම. මම මේ වගේ සැප විඳලා තියෙනවා නෑ, මම මේ වගේ දුක් විඳලා තියෙනවා. මම ආයුෂ ඉඳලා තියෙන්නේ අවුරුදු 50යි 20යි 10යි අවුරුදු 100යි 200යි මෙච්චර කල්. මගේ ආයුෂ එදා තිබිලා තියෙන්නේ මෙච්චර කල්. මම එතනින් චුත වෙනකොට ඉපදලා තියෙන්නේ මෙන්න මෙතන. අර හිටිය තැනින් මැරලා නැවත උපදිනකොට මගේ උප්පත්ති ලැබපු තැනේ මට තිබ්බේ මේ නම. එතන තිබ්බ මගේ කුලේ මේක. මගේ පාට, මගේ කෑම, සැපදුක් ස්වභාවයේ තිබුණු ආයුෂ මෙහෙම. මම එතනනොත් මේ විදිහට චුත වෙනවා. මේ විදිහට චුතිය ප්‍රතිසන්දිය බලමින් පින්වත්නි, අර පැවිදි පින්වතුන් වහන්සේ විමසා බලනවා. ඒ භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපි අජාසත් මහරජුරවන්ට දේශනා කරන මහරජතුමනි, යම්කිසි මිනිසෙක් තමන් ඉන්න ගමෙන් වෙනත් ගමකට යනවා. තමන් ඉන්න තමන්ගේ ගමෙන් තව අල්ලපු ගමකට නැත්තම් වෙනත් ගමකට යනවා. ඒ ගමෙනුත් තවත් ගමකට යනවා. ඒ ගමත් පහු කළ තවත් ගමකට යනවා. එහෙම යනකොට මම ගමින් ගමට, අහවල් ගමට, අහවල් ගමට, අහවල් තැනට ගියා. මම ඒ තැන්වලදී මෙහෙම කතා කළා, මේ විදිහට නිස්සබ්දව හිටියා. මම මේ විදිහට කටයුතු කළේ. මේ විදිහට ඔහු කළ කී දේවල් ඔහු දන්නවා. හිතන්න ඔය පින්වතුන් ලංකාවේ විවිධ පළාත්වල ඉන්න, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව ආදී විවිධ රටවල් වල ඉන්න සත්පුරුෂයෝ. ඔබ ඉන්න ওই নানা ආකාර රටවල් වල ඉඳන් ඔබ යම් දවසක අපි වැඩ ඉන්න රත්නපුර, පැල්ලාඩිය, මිනිපුර අමාසාය තපුවනේට එනවා කියලා හිතන්න. ඒ එනකොට ඔය ඇත්තෝ රටවල් පහු කරලා, නගර පහු කරලා, ගම්මාන පහු කරලා දිගටම අපි ඉන්න තැනට එනවා. ඉන්පස්සේ ඔය ඇත්තෝ හැරිලා බලනවා ආපු විදිහ කොහොමද කියලා. ඔබ ආපු විදිහ ඔක්කොම මතකයට ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්වත්නි මේ ශාසනයේ පැවිදුණු පැවිදි පින්වතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ පැවිදුණු පැවිදි පින්වතුන් වහන්සේ හිත එකඟ වුණාට පස්සේ, පිරිසිදු වුණාට පස්සේ, දීප්තිමත් වුණාට පස්සේ, කාමයන්ගෙන් හිත නිදහස් කරගත්තාට පස්සේ, කෙලෙස් ධර්ම දුරු කරගත්තට පස්සේ, මුදු කරගත්තට පස්සේ, ඕනෑම කටයුත්තක් කරන්නට සුදුසු තත්ත්වයට පත් කරගත්තට පස්සේ, හිත ස්ථිර වුණාට පස්සේ, කම්පා වෙන්නේ නැති තත්ත්වයට පත් කරගත්තාට පස්සේ, පෙර ජාති සිහි කිරීමේ නුවණ ඇති කරගන්නට හිත ඒකට යොමු කරනවා. එතකොට ඒ කෙනාට තමන් පෙර ආත්ම භාවවල හිතියේ කොයි වගේ තැන්වලද කියලා බලන්න පුළුවන්කම තියෙනවා. පෙරවිසූ ආත්ම භාව සිහි කරන්න පුළුවන්, නුවණ උපදවා ගන්න පුළුවන්. එක භවයක්, භව දෙකක්, භව තුනක්, ජාති 4ක්, ජාති 5ක්, අර පැවිදි පින්වතුන් වහන්සේ ජාති 10ක්, ජාති 20ක්, ජාති 30ක්, ජාති 40ක්, ජාති 50ක් පැවිදි පින්වතුන් වහන්සේලාට වගේම ඔය ඇත්තන්ටත් පුළුවන් කරන්න මෙන්න මේ ක්‍රමයට කරගත්තොත්. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ කාලයේදී සත්පුරුෂ පින්වත්නි, මාතික මාතා උපාසකම් ඔය කටයුත්ත කරගත්තනේ. වේලුකන්ටකී නන්දමාතා උපාසකාවත් ඔය විදිහට කළ අපූර්වට අතීත භවයන් බැලුවේ. යසෝදරා මහරහතෙනින් වහන්සේත් ඒ කටයුත්ත කළේ.
තව මොනතරම්නම් අතීත උතුමන් ගිහි පැවිදි දෙපාර්ශවයේම බිස්සු බිස්සුනි උපාසක උපාසිකාවන් කොච්චර මේ පුබ්බේ නිවාසානුස්මති ඥානෙ උපදවා ගත්තද? හැබැයි ඒ උපදවා ගන්න මෙන්න මේ මාර්ගයෙන් තමයි ඉස්සරහට එන්න ඕන. අතීත භවයන් දකින්න පුළුවන් විදිහට හිත මෙහෙවනවා. එතකොට ආත්ම භාව 5ක් 10ක් 100ක් දහසක් දසදහසක් ආත්ම භාව ලක්ෂ ගණනින් ඈතට බලන්න පුළුවන්. එහෙම බලනකොට හම්බ වෙනවා කල්ප ගණන්. කල්ප 20 කල්ප 30 කල්ප 50 ඈත පිටට හම්බ වෙනවා. ඒ බව බලාගෙන යනකොට තමන්ට දැනගන්න පුළුවන්කම ලැබෙනවා ඊ තැන්වලදී තමන්ට තිබ්බ නම් මොකද්ද කියලා. තමන් හිටියේ මිනිස්සු අතරද දෙවිවරු අතරද සතර අපාගත ඇත්තෝ අතරද කොතනද හිටියේ කියලා තමන්ටම බලා ගන්න දැනගන්න දැක් ගන්න පුළුවන්කම ලැබෙනවා. සැප වින්දාද දුක් වින්දාද ආයුෂ කොච්චරක් තිබ්බාද ඒ හිටියේ තැනින් මැරිලා නැවත ඊළඟ තැන ඉපදෙන්නේ කොහොමද කියලා බලන්නත් පුළුවන්කම ලැබෙනවා. හරියට අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨියදී විස්තර කරන්නේ තමන්ගේ විශිෂ්ට නුවණින් කරුණු දැනගෙන දේශනා කරන ශ්‍රමණ බමුණන් වහන්සේලා ඉන්නවා කියලා පිළිගන්න දසවස්තුක සම්‍යක් දෘෂ්ටිය තියෙනවානේ. අන්නේ සම්‍යක් දෘෂ්ටිය තවත් තහවුරු වෙනවා. තමන්ම ගිහිල්ලා බලනකොට තමන් ඊ තැන්වල කාපු ආහාර විඳ සැපද තිබුණු ආයුෂ එතනින් චුත වෙලා හපව උපත් වෙලා ආපු විදිහ මේ විදිහට පෙර තමන් ජීවත් වුණු ආත්ම භාව සිහි කිරීමේ නුවණ උපදවා ගන්නවර පැවිදි පින්වතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අජාසත් මහරජුරවන්ට මහරජතුමනි මේකත් මේ ආත්ම භාවයේදීම භික්ෂුන් වහන්සේ විසින් ලබන්න ඕන කලින් කිව්ව ඵලවලට වඩා උතුම්ම ඵලය. අතිශයින්ම මිහිරි වුණු භික්ෂුන් වහන්සේලා විසින් ලබන්න ඕන ඵලය තමයි මේ. භාග්‍යවතුන් වහන්සේ ජීවත් ඉන්න මේ ශාසනය තුල පැවිදි පින්වතුන් වහන්සේගේ විශිෂ්ටත්වයේ දක්වන පෙරවිසු ආත්ම භාව බලන්න පුළුවන් සිහි කිරීමේ නුවණ උපදවා ගන්න විදිහත් උපදවා ගත්තාට පස්සේ ස්වභාවයත් දේශනා කළ අජාසත් මහරජුරවන්ට පීතුඝාතක අජාසත් මහරජතුමා දැන් බොහොම සංසුන් වෙලා තැන්පත් වෙලා මේ ලෝකේ හැමෝගේම අතින් වැරදි වෙනවා. ඉතින් ඒ උණු වැරදි උනාවේ. ඒවා අනාගතේ නොවෙන්නට අවශ්‍ය මඟ පෙන්වීම ආසේ කලන මිතුරන්ගෙන් ලැබෙන්න ඕන ඒ ඇත්තන්ට. උණු වරද උනාවේ නැවත ඒවාද නොවෙන්නට වග බලා ගන්නට ඕනේ කලන මිතුරු. කලන මිතුරු මඟ පෙන්වන්න ඕන, හරි මඟ පෙන්වන්න ඕන, නුවණැස ඇති කරවන්න ඕන. වැරදි දෘෂ්ටියකින්ද නොමග ගිහිල්ලා වැරද්දක් කරගත්තාට පින්වත්නි හරි මඟට ගන්නට තමන්ගේ ඇසුර ලබා දෙන්නට ඕන. මේ ආකාරයට පියවරෙන් පියවර මේ භාවනා කරන පැවිදි පින්වතුන් වහන්සේලා තමන්ව දියුණු කර ගන්නවා. සත්පුරුෂ පින්වත්නි හැබැයි අතීත ආත්ම භාවයන් බලන පින්වතුන්ගේ ඒ අතීත ආත්ම භාවයන් බලන්න පුළුවන් ප්‍රමාණය එකිනෙකාගේ අනුව වෙනස් වෙනවා. හැමෝටම එක වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අනුව ඒක වෙනස් වෙනවා. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලාගේ ස්වභාවයේ අනුව ඒක වෙනස් වෙනවා. ඒ වගේම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට බලන්න පුළුවන් සීමාවක් තියෙනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට බලන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ වගේම ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලාට බලන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ ශාසනයෙන් පිටත කර්මවාදී ක්‍රියාවාදී අනෙක් තීර්ථකයින්ට බලන්න පුළුවන් සීමාවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේලාට තමයි ප්‍රමාණයක් නැතුව අසීමාන්තිකව පුබ්බේ නිවාසානුස්මති ඥානෙ උපදවාගෙන බලන්න පුළුවන්කම ලැබෙන්නේ.
බුදුරජාණන් වහන්සේලාට ස්කන්ධයන්ගේ පටිපාටියක්. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ පැවැත්ම සිද්ධ වන පටිපාටියක් හරි. එහෙම නැත්නම් මැරිලා නැවත උපදින චුතිපටිසන්ධි ක්‍රමයට හරි. කාල නියමයක් නැතිව කෝටි ගණන් කල්ප අත්හැරලා බලන්න හිතෙන තැන කැමැති විදිහට ඒ වෙලාවෙම බලන්න පුළුවන්කම තියෙනවා. දැන් අනෙත් උතුමෝ නම් භාවනා කරමින් පියවරෙන් පියවර අතීතයට යන්න ඕන. ඒ වුණාට බුදුරජාණන් වහන්සේට ස්කන්ධ ක්‍රමයට හරි චුතිපටිසන්ධි ක්‍රමයට හරි පින්වත්නි ඕන තරම් කාලයක් අත්හැරලා දාලා අතීතයට යොමු වෙලා ඒ අතීතයේ ඒ අදාළ කවුණු බලන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානය නිසා පින්වත්නි ඒ අදාළ දේ හොඳටම දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේ හරියට ඉර හොඳටම මුදුන් වෙලා තියෙද්දි මුදුන් වෙච්ච ඉර එළියෙන් ඉතා පැහැදිලිව හොඳටම දැක බලා ගන්නවා වගේ තමයි පේන්නේ. බුදුරජාණන් වහන්සේගේ පුබ්බේ නිවාසානුස්සති ඥානය අනිත් අයට වඩා වෙනස්. භාග්‍යවතුන් වහන්සේට ඕනම කාලයක ඕනම ඈතක ඕනෑම ස්වභාවයක තිබ්බ ස්කන්ධයන්ගේ පටිපාටියක් හරි චුතිපටිසන්ධි පටිපාටියක් හරි කාල නියමයක් නැතුවම දැනගන්නට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට අභිඥා උපදවාගත් ශ්‍රාවකයින්ට අතීතයේ බලනකොට තමන් අසඤ්ඤ සත්‍ය වගේ තැනක උප්පත්තිය ලැබලා හිටියා නම් ඒ තැන්වලදී අරමුණක් ගන්න තේරෙන්නේ නැහැ. ඒකෙන් බලා ගන්න බෑ හිස්කමක් තමයි දැනෙන්නේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේලා නම් ඒ තැන්වලදී ඒ රූපයන් පවතින විදිහත් ඒ කාලෙදිත් ඒ රූප හේතුන්ගෙන් හටගන්න විදිහත් ඒ සියල්ලම දකිනවා. භාග්‍යවතුන් වහන්සේට හසුනවන භාග්‍යවතුන් වහන්සේට නොදැනෙන නොවැටහෙන කිසිදු කාරණාවක් නැහැ මේ පුබ්බේ නිවාසානුස්සති ඥානයේදී. හරියට ඉරමුදුන් වුණාට පස්සේ ඉර එළියෙන් පැහැදිලිවම දකිනවා වගේ බුදුරජාණන් වහන්සේට පින්වත්නි මේ අතීත ස්කන්ධ ක්‍රමයට හෝ චුතිපටිසන්ධි ක්‍රමයට හෝ තමන් ආ ගමන් මඟ හොඳටම දකින්න පුළුවන් මේ සියලුම සත්වයින්ගේ. ඊට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලාටත් පින්වත්නි පුබ්බේ නිවාසානුස්සති ඥාන උපදවා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේට වගේ බෑ. ඒ වුණාට පසේ බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ලබලා පාරමිතා පුරපු කාල සීමාවට අදාළව සියලුම අතීත විස්තර බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි හඳ එළියෙන් බලනවා වගේ. බුදුරජාණන් වහන්සේ ඉර එළියෙන් බලනවා වගේ දකින්න පැහැදිලි ක්‍රමයට නෙමෙයි හඳ එළියෙන් බලනවා වගේ දැක ගන්න දැන ගන්න පුළුවන්කම තියෙනවා. අසංඛ්‍ය දෙකකුත් කල්පලක්ෂයක්. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා පාරමිතා පුරන කාලයේ තමයි පින්වත්නි අසංඛ්‍ය දෙකකුත් කල්පලක්ෂයක් කියලා කියන්නේ. අසංඛ්‍ය දෙකකුත් කල්පලක්ෂයක් පසේ බුදුරජාණන් වහන්සේලා පිළිවෙලින් පියවරෙන් පියවරට මෙහි උපදින්න කලින් භවයේ ඊට උපදින්න කලින් භවයේ ඊටත් කලින් භවයේ ඊටත් කලින් භවයේ ඒ විදිහට පිළිවෙලින් සිහිපත් කරගෙන යන්නට ඕනේ ප්‍රතිසන්දි පිළිවෙලින්. ඒකෙන් චුතිපටිසන්ධි ආකාරයට කොහොමද චුතිපටිසන්ධිය උනේ කියලා ප්‍රතිසන්දි පිළිවෙලින් සිහිපත් කරගෙන යන්නට ඕනේ. හරියට පසේ බුදුරජාණන් වහන්සේලාගේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ හඳ එළියෙන් බලනවා වගේ තමයි දකින්නේ. ඊළඟට පින්වත්නි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පාරමිතා පුරන්න ඕනේ අසංඛ්‍ය එකකුත් කල්පලක්ෂයක්. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ පාරමිතා කාලයේ අසංඛ්‍ය එකකුත් කල්පලක්ෂයක්. ඒ කියන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අතීතයේ බලන්න ඕන චුතිපටිසන්ධි පිළිවෙලින් අසංඛ්‍ය එකකුත් කල්පලක්ෂයක් විතරයි බලන්න පුළුවන්කම තියෙන්නේ. හරියට පහන් තරු එළියෙන්
බලනවා වගේ තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට පේන්නේ. තරු එළියෙන් බලනවා වගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ඒ අදාළ තැනට යොමු වුණාම ඒ තැනේ තිබුණු නම් ගම් විස්තර පාට ස්වභාවයේ හිටිය රට හිටිය ස්ථාන කළ කී දේවල් හැටි ආයුෂ ඔය හැම දෙයක්ම දැනගන්න දැක් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට වඩා අඩුයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පෙරවිසු ආත්ම භාව සීකිරීමේ නුවණේ ප්‍රමාණය. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පාරමිතා පුරන්නේ කල්පලක්ෂයක කාලයක්. දැන් ඔය ඇත්තෝ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ චෛතාපදානයේ බැලුවත් ඔය ඇත්තෝ අනිකුත් ආනන්ද තිරුන් වහන්සේගේ අනිකුත් උතුමන් වහන්සේලාගේ බක්කුල මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ওই විදිහට අනික් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ චෛතාපදාන බැලුවත් ඔබට හම්බ වෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ විවරණ ලබා ගත්ත කියලා. ඒ කියන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයට තමයි යොමු වෙන්නේ. ඒක මීට කල්ප ලක්ෂයකට කලින් තමයි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටියේ. ඒතර කල්ප ලක්ෂයක කාලයක් තමයි චුතිපති සන්ධි පිළිවෙලින්ම අග්‍රස් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා බලන්න ඕන කාලය. බලන්න පුළුවන් වෙන්නේ එච්චරයි පාරමිතා තිබුණු කාලයට අනුව. ඒක හරියට පින්වත්නි අපි ගිනිහුලක් අරගෙන ඒ ගිනිහුලකින් අවශ්‍ය දේ බලනා වගේ තමයි පේන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට. දැන් ඉස්සර නම් පැණි ගැමියෝ පන්දමක් හරි ගිනිහුලක් හරි අරගෙන තමන්ට ඕන කරන ගමන යන්නේ. ඒ ගිනිහුලක් ලං කරලා තමයි අදාළ දේවල් පරික්ෂා කරලා බලලා දැනගන්නේ. අන්න ඒ වගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් චුතිපති සන්ධි පිළිවෙලටම තමයි බලාගෙන අතීතයට යන්න ඕන. එතකොට ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට ගිනිහුලකින් බලනා වගේ තමයි පේන්නේ. හැබැයි ඊට පස්සේ ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා. ඒ ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා අර උතුමන්ට වඩා ටිකක් විශිෂ්ටයි. ඒ කියන්නේ විශිෂ්ට වෙන්නේ මේ ශාසනයෙන් පිටත අයට වඩා. හැබැයි බුදුරජාණන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට වඩා දුර්වලයි, හොඳටම දුර්වලයි. මේ ශාසනයෙන් පිටත අයට වඩා ප්‍රබලයි. ප්‍රකෘති ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් වහන්සේලා ඇර අනිකුත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා. එතකොට ඒ අනික් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ප්‍රබල වෙන්නේ මේ ශාසනයෙන් පිටත සිසුවරු පෙර ආත්ම බලන්න පුළුවන් දේ දියුණු කරගත තාපසයන් වගේ අයට විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක උතුමන් වහන්සේලාට වඩා දුර්වලයි. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ස්කන්ධ පිළිවෙලින් හරි චුතිපති සන්ධි පිළිවෙලින් හරි කල්ප 100,000 ගාණක් බලන්න පුළුවන්. ස්කන්ධ පිළිවෙලින් හරි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන මේ සප්තවිසුද්ධි ක්‍රම ඔස්සේ තියෙන මේ ස්කන්ධ පිළිවෙලින් හරි. එහෙම නැත්නම් පින්වත්නි චුතිපති සන්ධි පිළිවෙලින් හරි. ඒක මේ මොහොතේ ස්කන්ධයන්ගේ ඇතුව නැතුව යෑම ඉඳන් ඒ විදිහට බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් චුතිපති සන්ධි ක්‍රමයට බලන්නත් පුළුවන්. චුතිය සමගම ප්‍රතිසන්දි උනේ කොහොමද? ඊට කලින් භවයේ චුතියත් එක්ක ප්‍රතිසන්දි උනේ කොහොමද? ඊට කලින් භවයේ ප්‍රතිසන්දි ලැබුවේ කොයි භවයෙන් චුත වෙලාද? ওই විදිහට බලන්න පුළුවන්. කල්ප 100ක්. ඒ කියන්නේ කල්ප 100ක් දහසක් පුළුවන්කම තියෙනවා. ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ පාරමිතා කාලය අනුව බලන්න. ඒක හරියට පින්වත්නි පහනක් පත්තු කළ පහන් එළියෙන් බලනවා වගේ තමයි පෙනෙන්නේ. දැන් මේ අන්තිම පිරිස පුබ්බේ නිවාසානුස්මති ඥානෙ උපදවා ගන්න අන්තිම පිරිස මේ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඔය සිව්වනක් පිරිසෙම අපිට පුබ්බේ නිවාස
නුස්මති ඥානෙ උපදවා ගත්ත අය මුණ ගැහෙනවා. ධර්මයේ තුල පින්වත්නි කාන්තා පිරිමි ભેදයක් අපි දකින්නේ අපිට ඒක එහෙම දෙයක් නෑ. මොකද දක්ෂයයි වැදගත් වෙන්නේ. සමහර කාල තියෙනවා සමහර තැන් තියෙනවා පිරිමියට වඩා වැඩි වශයෙන්ම මගපල්ලාභීන් උනේ කාන්තා පාර්ශවය. ඒ වගේම මේ ධානාදී උපදවා ගැනීමේදී සමහර පිරිමින්ට වඩා ඉතා ඉහළින්ම ඉන්නේ කාන්තා පාර්ශවය. කොච්චරද කියලා කිව්වොත් ඒක ස්වාමින්වහන්සේලා 69ක් වස් කාලේ ලං වෙනකොට භාවනා කරන්නත් හිතාගෙන මේ වස් වලට වැඩ ඉන්න තැනක් හොයන් යනකොට මාතික මාතා කියන ගමකට වැඩියා. මාතික මාතා ගමේ අර භාවනා කරන හාමුදුරුවන්ට කලින් ඒ ගම්පදානියාගේ ඒ මව තමයි මාතික මාතාව තමයි ඒ හාමුදුරුවරුන්ගෙන්ම කරන භාවනා ක්‍රමේ දැනගෙන තමන් භාවනා කරලා අභිඥා උපදවාගෙන හාමුදුරුවන්ගේ හිත් කියවන්න ගත්තේ. ඇයට පුළුවන්කම තිබ්බ අතීතයත් අපූර්වට බලන්න. එතකොට මේ ශාසනයේ පිටතේ ඉන්න කට්ටිය අපේ උපාසක උපාසිකාවන්ටත් වඩා දුර්වල. හේතුව ඒ කටි නාම රූප ධර්ම ගැන දන්නේ නැහැ. ඒ ඇයට විදර්ශනා නුවණක් නැහැ. නමුත් අපේ සිව්වණක් පිරිසේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ දෙපිරිසේම පින්වත්නි ඉන්නවා විදර්ශනා ඥානයේ තියන අය. අපි දන්නවා මේවා නාම රූප ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් කියලා. හැබැයි මේ ශාසනයෙන් පිටත හිත දියුණු කරගන්න අය ඒ විදිහට දකින්නේ නැහැ. ඒ අයට අර මේ ශාසනයේ ඇතුළත ඉන්න නාම රූප ස්කන්ධ ධාතු ආයතන ආදී ගැන හොඳින්ම දන්න සිව්වණක් පිරිස වගේ ප්‍රබල තත්ත්වයට එන්න බෑ. මේ ශාසනයෙන් පිටතත් ඉන්නවා කර්ම කර්මඵල විශ්වාස කරන අය. ඒ කර්ම කර්මඵල විශ්වාස කරන තීර්ථක පිරිස් ඉන්නවා, පරිබ්‍රාජක පිරිස් ඉන්නවා, විවිධ කාන්තාවන් ඉන්නවා, විවිධ පිරිමීන් ඉන්නවා මේ ශාසනයෙන් පිටත. ඒ අය බලාගෙන යනකොට ඒ අයට හම්බ වෙන්නේ ස්කන්ධ පටිපාටි විදිහට. ඒකයි මේ ශරීරය සිත සහ ඒකමයට තමයි ඒ අයට අතීතයේ බලන්න පුළුවන්කම තියෙන. චුතිපටිසන්ධිය වන විදිය දකින්නේ ඒ අයගේ ඥානීය මොහු පුරා ගිහිලා නැහැ. ඒකට හේතුව තමයි චුති විඥාණය ඒ අය දක්නෙත් එකම හිතක එකක් කියලා. චුතිසිත චුතිසිත ප්‍රතිසන්ධි සිත භවාංග සිත ద్వාර සිත ద్వාර මුක්ත සිත ඔය විදිහට වෙන වෙනම දකින්න ඒ මේ ශාසනයෙන් පිටතයට හැකියාවක් නැහැ. ඒ ඇත්ත හිතන් ඉන්නේ එකම හිතක් කියලා. එකම හිතක යෙත්න වේදනා සංඥා සංකාර කියලා එකම රූපයක් කියලා. ඒ අයගේ ඒ වැදී මතේ හින්දා ඒ අයට ස්කන්ධ පිළිවෙලට විතරයි බලන්න පුළුවන්කම තියෙන්නේ. රූපී හැටියට හරි වේදනා සංඥා සංකාර විඥානයන්ගේ හැටියට හරි. නාම රූප ධර්මයන් පිරිසිදු දකින විදර්ශනා නුවණක් නැති හින්දා මේ කට්ටිය දුර්වල ප්‍රඥාවක් තියෙන පිරිසක්. ඒ අයගේ නුවණ අතිශයින්ම දුර්වල එකක්. හරියට මේ ශාසනයෙන් පිටත අය ඒ දක්ෂ බලවත් පිරිස අතීතයේ බලනවා නම් ඒ බලනකොට ඒ ඇයට පේන්නේ හරියට කණාමැදිරි එළියකින් අපි බලනවා වගේ. මේ ශාසනයෙන් පිටත කර්ම කර්මඵල විශ්වාස කරන අන්‍ය තීර්ථකයෝ හිත දියුණු කරගෙන අතීතයේ බලන්න ගියොත් ඒ ඇයට කණාමැදිරි එළියකින් පේනවා වගේ තමයි පේන්නේ. හැබැයි ප්‍රකෘතිය ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඒ පිරිස පින්වත්නි පහන් එළියෙන් දකිනා වගේ තමයි බලන්නේ. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. ඒ නිසා කල්ප ලක්ෂයක කාලයක් චුතිපටිසන්ධි පිළිවෙලින්ම බලන්න පුළුවන්කමක් තියෙනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අසංඛ්‍ය එකකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. ඒ නිසා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ඊටාම් පැහැදිලි ඕසදී තාරකාවෙන් බලනවා වගේ අසංඛ්‍ය එකකුත් කල්ප ලක්ෂයක් චුතිපටිසන්ධි පිළිවෙලින් අතීතයේ බලන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේලා අසංඛ්‍ය දෙකකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවා. ඒ නිසා අසංඛ්‍ය දෙකකුත් කල්ප ලක්ෂයක් ප්‍රතිසන්ධි පිළිවෙලින්ම බලන්න පුළුවන්කම තියෙනවා. ඒක හදියට හඳ එළියෙන් බලනවා වගේ. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම නෙමේ භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධයන්ගේ පටිපාටියක් හරි චුතිපටිසන්ධි පටිපාටියක් හරි
කාල නියමයක් නැතුව කෝටි ගණන් කල්ප අත්හැරලා කැමති වෙන්නේ කොතන බලන්නද? අන්න ඒ තැන බලන්න පුළුවන්කම ඇති කර ගන්නවා. භාග්‍යවත් තිලෝකුරු බුදුරජාණන් වහන්සේ පින්වත්නි හරියට ඉර මුදුන් වුණාට පස්සේ ඉරේලියෙන් දෙයක් දකිනා වගේ ඉතාම හොඳට පැහැදිලිව දැකලා තමයි ඒ අතීත කවුණු දේශනා කරන්න ජාතක පොත් වහන්සේගේ එහෙම අපිට එහෙම හම්බ වෙනවා. මේ විදිහට සත්පුරුෂ පින්වත්නි ඒ කවුණු කාරණා තේරුම් ගන්නට ඕනේ. අපේ භාග්‍යවත් තිලෝකුරු බුදුරජාණන් වහන්සේ මේ අජාසත්ත මහරජුරවන්ට පීතෝඝාතක අජාසත්ත මහරජුරවන්ට බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් යුක්තව සාමාන්‍ය පෙළ සූත්‍රයේ දේශනා කරනවා. දැන් මේ අවසාන දේශනා වාර කීපයටත් අපි දැන් හොඳටම ලං වෙලා ඉන්නේ. පුණ්‍යවන්ත ඔය ඇත්තෝ අජාසත්ත මහරජුරවන්ගේ චෛත්‍යාපදානයේ මුල් කරගත් මේ දේශනාව නැවත නැවත ශ්‍රවණය කරමින් ඔබේ ධර්මාභෝධය ඇති කර ගන්නට කටයුතු කර ගන්නට ඕනේ. පින්වත්නි ඔය ඇත්තෝ හැමදිනාම උදා වූ නව වසරේ උතුම් තුනුරුවන්ගේ සෙවන තුල මේ වගේ වටිනා ධර්මාශ්‍රවණය කරමින් බොහෝ පින්කම් සිද්ධ කරනවා. මේ උදා වූ නව වසරේ මේ පින්කම් ගොන්නට තවත් විශේෂ පින්කමක් එකතු කර ගන්න ඕන. ඒ තමයි පින්වත්නි ඔය ඇත්තෝ කාල වේලාව අනුව ස්වල්ප වේලාවක් හරි දැන් වඩන්නට ඕනේ භාවනා ධර්මයන්. කවුරුත් වම් අත උඩින් දකුණු අත තබාගෙන කොන්ද කෙලින් කරගෙන ඇස් දෙක පියාගෙන අප කීවාට පස්සේ කටින් කියන්නේ නැතුව සිතින් පමණක් මෙනෙහි කරමින් මේ විදිහට ස්වල්ප වේලාවක් ඒ උතුම් භාවනාවේ යෙදෙන්න. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි. පූජා වේවා මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි. පූජා වේවා මාගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි. පූජා වේවා අහෝ ජීවිතය අනියතයි මරණය නියතයි. අහෝ ජීවිතය අනියතයි මරණය නියතයි. අහෝ ජීවිතය අනියතයි මරණය නියතයි. අහෝ මරණය අහෝ මරණය අහෝ මරණය. අහෝ ඉපදුන මට නොමෙරී සිටිය නොහැකිය. කුමන හෝ හේතුවකින් දැන් මාගේ මරණය සිදුවිය හැකිය.
ජීවිතය අනියතයි මරණය නියතයි මේ මරණය මෙනෙහි කරමින් සිටියදීද ඇතිව නැතිව ගිය මේ නාම රූප ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි 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 සාදු 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 නාදයක් පවත්වන්න නැවත සත්නාදයක් පවත්වන්න නැවත සත්නාදයක් පවත්වන්න Sadhu, sadhu, sadhu. සත්පුරුෂ පින්වත්නි අදත් ඔය ඇත්තෝ සාමාන්‍ය පෙළ සූත්‍රයෙන් ධර්ම දේශනා කළා. දැන් නම් ඔබට හොඳට වැටහෙනවා ඇති ඔබ යා යුතු ගමන කොහොමද, ලබාගත යුතු දියුණුව මොකද්ද, ඔබේ ස්වභාවය කොහොමද, අනිත් සංසාරගත ඇත්තන්ගේ ස්වභාවය කොහොමද, අනිත් ආගම් දර්ශන අතර බුදුදහමේ ස්වභාවය කොහොමද, ඔය ඇත්තෝ කොහොමද කටයුතු කරන්න ඕන, ඔය ආදී විදිහට බොහෝ කවුන පින්වත්නි දැන් ඔබට වැටහෙනවා ඇති. ඔබත් මේ භයානක මනුස්ස ජීවිතය, භයානක සංසාර, භයානක දිව්‍ය බ්‍රහ්ම ජීවිත, භයානක මේ සතර අපාදුක්, මේ සංසාරයේ ගසාගෙන යමින් ඉන්න මේ හැම මොහොතක්ම භයානකයි. මේ භයානක සංසාර දුකින් අත මිදෙන්නට කටයුතු කරන්නට ඕන. මනුස්ස දිව්‍ය බ්‍රහ්මාදී තැන්වල උප්පත්ති ලැබෙන්නේ කළ පින් හින්දා. නමුත් කෙලෙස් වල භයානකම හින්දා මනුස්ස දිව්‍ය බ්‍රහ්ම සතර අපාදී සෑම තැනකම ගසාගෙන යන සිද්ධ වෙනවා. මේන් අත මිදෙන්නට කටයුතු කර ගන්නට ඕන. හොඳයි පින්වත්නි, ඔය ඇත්තන්ට පැහැදිලිද දේශනාව? පැහැදිලි ස්වාමීන් වහන්සේ ඥානය ගැන හොඳට පැහැදිලි වුණා. මම හිතන්නේ අනිත්‍යයට ප්‍රශ්නයක් තියෙනවා දන්නේ නැහැ කතා කරන්න ඔබ වහන්සේත් සමග. මොනවද තියෙනවද ගැටලු? ඔව්. සනහස දැන් මේ ඥානය ගැන අපි කතා කළේ උබ්බේ නිවාසානුස්සති ඥානය ගැනනේ. සනහස එතකොට මේ ඒ ඥානය ලබා ගන්න ඇත්ත අපිට ධ්‍යානයක් තිබීම යුතුයි නේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම හිතන්නකෝ ඔය ඇත්ත රැකියා කරමින් ওই ජීවත් වෙන ජීවිතයේදීත් ඔබට පුළුවන් ඒ කරන්න. හැබැයි ඒකට ඔය ඇත්තෝ ප්‍රථම ධානය උපදවා ගන්න ඕනේ. ප්‍රථම ධානය උපදවා ගන්න නිවර්ණ නැති කර ගන්න එපාය. නිවර්ණ නැති කරගෙන ප්‍රථම ධානය උපදවා ගන්න, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය වගේම පංචම ධානයත් උපදවාගෙන තමයි පින්වත්නි ඔය ඇත්තෝ උතෙන්ට යොමු වෙන්න ඕන. මේ ජීවිතෙත් ඔබට ඒ කරන්න පුළුවන්. හැබැයි ධානය උපදවා ගන්න ඕන. ධානය වලින් කෙලවර තමයි මේ තිබෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ධ්‍යාන ගැන කතා කරපු නිසායි මේ ප්‍රශ්නේ මට ඇති වුණේ. ස්වාමීන් වහන්සේ සෝහන් ඵලයකටපත් වෙන ආර්යයන් වහන්සේ කෙනෙකුට අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රථම ධ්‍යානය ලැබෙනවා කියනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් ප්‍රථම ධ්‍යානය අපි අර සංකාර වශයෙන් බැලුවොත් අනිඤ්ඤාබාර සංකාරයක් වෙන නිසා ස්වාමීන් වහන්සේ චුතසිතේදී එතකොට ස්වාමීන් වහන්සේ අනිත් පුනක්භවය ලැබෙනකොට අනිත් ආත්මයට යනකොට රූපාචර බ්‍රහ්ම ලෝකයකදම උපදින්නේ සෝවාන් ආර්ය වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ ධානලාභී සෝහන් ආර්ය උත්තමයෙක් ධානයෙන් පිරිහෙන්නේ නැතුව මිය දෙනකොට ධානයට ගැලපෙන තැනක තමයි උප්පත්තිය ලබන්නේ.
එතකොට සවන්නාංශ ඉතින් ධ්‍යානීය කොහොමද තියෙනවනේ සෝවාන් ආර්යයන් වහන්සේ නෑ කෙනෙකුට? නෑ නෑ. සෝහාන් මාර්ගයට පත් වෙනකොට මාර්ගසිත හැම අතකින්ම ධානයට සමාන වුණාට ධාන අර්පණා ස්වභාවය කියන්නේ ධානයට සමාන හැම අතින්ම ප්‍රථම ධානයේ සමාන සමානකම් තිබ්බාට ප්‍රථම ධානයේ උපදවා ගැනීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. පැහැදිලි ප්‍රථම සවන්නාංශ. ධානයට හැම අතින්ම සමානයි. සමාන වුණාට කාමාවචර භූමියෙන් අර්පණා ගෝත්‍රයට නැත්තම් ධාන භූමියට පය තබලා නැහැ. ඒ නිසා ඒක බීචී කෝලං කොල සත්තක් අතු පරම විදිහට මනුස්ස දිව්‍ය කියන මේ කාම සුගති හතේ වසනවා. අයමයි සවන්නාංශ මොකද මම හිත හිටි සවන්නාංශ සෝහාන් හැම රහතන් වහන්සේ කෙනෙකුටම අය ඒ කියන්නේ ඒ ප්‍රථම ඥානය තියෙනවාමයි සම්පූර්ණයෙන්ම තියෙනවායි කියලා. නමුත් ඔබ වහන්සේ දැන් කිව්ව පරිදි ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් යම් ප්‍රමාණයකටයි තියෙන්නේ. එහෙමයි. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ප්‍රථම ධානයේ අංග තියෙනවා. අංග තිබුණාට ධානලාභියෙක් නෙමෙයි. එහෙමයි සවන්නාංශ. බොහෝ පැහැදිලි. බොහෝ පිං සවන්නාංශ. මම හිතන්නේ අනිත් තවත් අයට අදහස් තියෙනවද මොනවත් කතා කරන්න? නැතුව වගේ ස්වාමීන් එහෙමනම් ස්වාමීන් එතකොට අපි කවදා වගේද ස්වාමීන් අනිත් සූත්‍රය පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි? සූත්‍රයේ ධර්මදේශනා මාතෘකාව කිව්වේ මහා වේදල්ල සූත්‍රයේ ස්වාමීන් කොට්ටිත හරිම අපූර්ව සුන්දර සූත්‍ර ධර්ම දේශනාවක්. එහෙමනම් ලබන සතියේ පින්වත්නි අපි අවසන් කරනවා සාමාන්‍ය පෙළ සූත්‍ර ධර්ම දේශනාව. මම හිතන්නේ එක සූත්‍රයකින් අපි කළ වැඩිම ධර්ම දේශනා ප්‍රමාණයද 16 අද 17 වෙනි සූත්‍රයක දේශනාව කළේ ස්වාමීන් 17. එකෙන් 18ක් විතර වෙනවා. ඊට පස්සේ අපි මහා වේදාල සූත්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරමු. එහෙමයි ස්වාමීන් එහෙනම් අවසරයි ස්වාමීන් අදත් අපිට මෙතෙක් කියලා ඔබ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාරයෝ පින්වන්ත ඔබ නමින් මියගිය සසරගත ඥාතීනට අනුමෝදන් කරන්න ඔබ වෙනුවෙන්ම හැම ඉරිදාවකම සවස මේ වැඩසටහන සංවිධානය කරමින් සම්පූර්ණ ධර්ම දානදායකත්වයේ දරමින් ඔබගේ ජීවිත ධර්මයෙන් පෝෂණය කරවන ඕස්ට්‍රේලියාවේ පදිංචි අපි යුද හමුදා කර්නල් කාලිංග ගුණරත්න මහත්මයාණන්ගේම දයාබර මහත්මිය සමන්ත ගුණරත්න මහත්මියගේ විවිධ රටවල සිටින ඔය පුණ්‍යවන්තයින්ගේ ඔබ සියල්ලගේ දූ දරුවන්ගේ මේ හැම දෙනාගේම නමින් මියගිය සසරගත නෑදෑයිනට මේ පින් අනුමෝදන් වේවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා ඔබ සැවම රකිත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්තු. කවදා හෝ දවසකදී නිවන් දකින්නට මේ පුණ්‍ය ධර්මයෝ හේතු සම්පත් වේවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ඉදම් මේ පුඤ්ඤං ආසවක්කයා වහන් හෝතු අසවක්ඛයා වහං හෝතු. මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා. මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරිසයින්ගේද අසත්පුරුෂයින්ගේද පාප මිත්‍රයින්ගේද
පාපමිත්‍රයින්ගේද ආශ්‍රයනු ලැබේවා ආශ්‍රයනු ලැබේවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිසයින්ගේද සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා ආශ්‍රයම ලැබේවා සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වන්ත අපි උදාමුදා කරන කාලික ගුණරත්න පින්වන්ත මහත්මයාණන්ට ඉදයාපර මහත්මිය සමන්ත ගුණරත්න මහත්මිය දූ දරුවන්ට විවිධ රටවල් වල සිටින ඔය පුණ්‍යවන්තයෝ හැම දිනාටම ඔබ සියලු දෙනාටම තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදී දිව්‍යාංගයේ රැකවරණය ලැබේවා ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සුබ අලුත් අවුරුද්දක් වේවා සාදු අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචි අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහ සුපත්තිවා තිරුවන් සරණයි දීර්ඝායුෂ ඕකාස වන්දාමි වන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සාදු සාදු අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මය්යං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාද ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ සාදු කමාම කමිතබ්බං ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ සාදු කමාම කමිතබ්බං තතියම් පි ඕකාස කමාමි සාදු බන්තේ කමාම කමිතබ්බං අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන අවසරයි අතිපූජනීය තපෝවනයේ රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාවි වන්දනා පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් ඉතා පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලය හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාට මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩ වාසය කරන අනෙකුත් ස්වාමින් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයටද මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ලෝවාසී ලක්වාසී සියලු දෙනාම මෙම වසංගත රෝගයෙන් මිදී නිදුක්ව නිරෝගීව සිටීමට මෙම මහා කුසලය උපනිශ්‍රය වේවා. තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට අවුරුද්දක් පුරා අප විසින් කරගෙන ගිය මෙම ධර්ම දේශනා මාලාවේ උතුම් පුණ්‍ය මහිමය සියලු දෙනාටම උපකාරී වී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට මෙම කුසලයේ උපනිශ්‍රය වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. පින්වත්නි. Tiran sana.